මේ මොහොත වන විට රටේ ඇති වී තිබෙන තත්ත්වය ඊට විසඳුම් ලෙස ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවත් ඉදිරිපත් කොට තිබෙන යෝජනාවන් පිළිබඳව අපේ ස්ථාවරය ප්‍රකාශයටපත් කිරීම. ඔබ දන්නවා පහුගිය කාලේ පුරාවටම අපේ රටේ ජනතාව විශාල පීඩාවකට ලක් වුණා. ඔවුන් බොහෝ දේවල් දරාගෙන හිටිය, බොහෝ දේවල් බලාගෙන හිටිය, බොහෝ වේදනාවෙන් හෙම්බත් වී සිටියා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුවේ පාලකයන් තමන්ගේ සුඛ විහරණ සහිත ජීවිත කුඩා ප්‍රමාණයකින්වත් අඩු කරේ නැහැ. මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන එක නතර කරේ නැහැ. අධිකරණවල පවර්ලා තිබෙන වංචනිකයන්ගේ නඩු ඉල්ලා අස්කර ගැනීම නතර කරේ නැහැ. අපේ පරිසර පද්ධතියට අපේ රටේ ජාතික සම්පත් වලට කරන විනාශයන් අත්හැරියේ නැහැ. ගෝඨාභයගේ පවුලේ දේපල වගේ තමයි කෙරවල පිටිය බලාගාරය විකුණන්නේ. ගෝඨාභයගේ පවුලේ දේපල වගේ තමයි කොළඹ බටහිර ජැටිය විකුණන්නේ. ගෝඨාභයගේ පවුලේ දේපල වගේ තමයි ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණය විකුණන්නේ. මේවා දිහා මේ රටේ පුරවැසියා බලාගෙන හිටියා කැකෑරෙන වේදනාවෙන්, කැකෑරෙන කෝපයෙන්. අනතුරු ජනතාව මේකට එරෙහිව තමන්ගේ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී විරෝධය ප්‍රකාශයට කරන්න පටන් ගත්තා. ඒ වේදනාවෙන් පීඩාවපත් වූ ජනතාව තමන්ගේ වේදනාව ප්‍රකාශයට පත් කිරීම සඳහා තමන්ගේ දරුවා වඩාගෙන අතින් පුවරුවක් අරගෙන තමන්ගේ මිදුල ඉස්සරහා තමන්ගේ මන්සන්ති නේද විරෝධතාව පවත්වන්න පටන් ගත්තා. එහෙත් ආණ්ඩුව මේට කිසිසේත්ම ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ විශාල ආවේගයක් බවට පත් වෙලා අද විශාල ජනතා නැගිටීමක් ඇති වී තිබෙනවා. අද රටේ සියලු රාජ්‍ය ආයතන අකර්මණ්‍ය වී තිබෙනවා. සියලු නගරබදව විශාල තදබදයක් ජනතාවගේ උද්ඝෝෂණය බුරබුරා ඇවිලමින් තිබෙනවා. ජනතාවගේ තමන්ගේ කෝපය විරෝධය මේ පාලකයන්ටද ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා. මේ වන විට මහින්ද රාජපක්ෂගේ නිවස ඉදිරිපිට කාල්ටන් තංගල්ලි ඔහුගේ නිජ භූමියේ දහස් සංඛ්‍යාත ජනතාව එකතු වෙලා ඒ නිවස වටලලා තිබෙනවා. පැය 3කට අධික කාලයක්. ඒ වගේම මා දැක්ක දඹුල්ලි ජනක බණ්ඩාරගේ නිවස වටලලා ඒ පුරවැසියන් බල කර සිටිනවා. මේ විනාශකාරීත්වයට උත්තර දෙන්න නැත්නම් උඹලා ඵලයල්ලා කියලා. ඊයේ රාත්‍රියේදී නිමල්ලන්සගේ නිවස වැටලීමකට භාජනය කළා තිබෙනවා. ඒ නිසා මේ රට කරන මේ අපරාධයන් උහුලගෙන හිටපු ජනතාව මේ වංචනිකයන් මේ අපරාධකරුවන් එලවා දැමීම සඳහා පෙරට ඇවිල්ලා තිබෙනවා. ඔවුන්ගේ අරගලයට ඔවුන් දක්වන මැදිහත් වීමට අපි අපේ පැත්තෙන් උපරිම දායකත්වය සහ මැදිහත් වීම ලබා දෙන්න ලෑස්ති. ලබා දිය යුතුයි. ඒ විතරක් නෙවෙයි. ආණ්ඩුව මේවා මඩ පැවැත්වීම සඳහා ආණ්ඩුව උපක්‍රම බවට පත් වුණේ මොකක්ද? එක විටක හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනවා. ගෝඨාභය රාජපක්ෂ කල්පනා කරන තමන්ගේ අතේ තිබෙන මර්ධන නීති, මර්ධන හස්තයන් ක්‍රියාත්මක කරලා මේක වළක්වන්න පුළුවන් වේවි. ඊට පස්සේ ඊයේ දිනේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරා. ලංකාවේ පළවෙනි වතාවට නේද? මෑත කාලේ මේ ඇඳිරි නීතියට විරුද්ධව ඇඳිරි නීතිය නොසලකා මහජනයා පාරට බහින්න පටන් ගත්තා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂගේ නීති, ගෝඨාභය රාජපක්ෂගේ ගැසට් නිවේදන හුදු ලියවිලි හිස් කඩදාසි බවට පත් වෙලා ඉවරයි. එහෙමනේ. තව දුරටත් ගෝඨාභය රාජපක්ෂගේ අස්සනින් නිකුත් වෙන රෙගුලාසියක්, අස්සනින් නිකුත් වෙන නිවේදනයක්, නීතියක් අද බලාත්මක වෙන්නේ මහ පොළොවේ. ඒක තමයි ඊයේ මහ ජනතාව පාරට ඇවිල්ලා කිව්වේ. විශේෂයෙන්ම අපිත් මහරගම ඇතුළු ස්ථාන ගණනාවක මේ අත්නෝමතික මර්ධනයන්ට එරෙහිව නීතීන් වලට එරෙහිව හඬ නැගුවා. මොකද මේ රටේ පුරවැසියන් එවැනි මර්ධන නීති වලින් අඩපණ කරන්න බෑ. ඔවුන් කල්පනා කරා මර්ධන නීති ගෙනල්ලා හදිසි නීති රෙගුලාසි පනවලා පුරවැසියන් අත්අඩංගුවට අරගෙන උද්ඝෝෂකයන්ට පහර දීලා තුවාල කරලා මේක නතර කරන්න පුළුවන් වේවි කියලා. නතර කරන්න බැරි වුණා. ඊට පස්සේ නැවත ඊයේ රාත්‍රියේ සිට විගඩම්කාරී නාටකයක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. මේ විගඩම්කාරී නාටකය තමයි ඇමතුරු අස්වීම. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ සුවෙන් සනීපෙන් නේද සුවසේ එම තනතුරු සියල්ල තමන්ගේ අතේ තියාගෙන ඇමතිවරු අස්වීම. මේක තමයි ඊයේ රාත්‍රියේ දියත් කරන ලද නාටකය. ඒක මොනතරම් නාටකයක්ද කියනවනම් ඊයේ රාත්‍රියේ 12ට ජොන්ස්ටන් ප්‍රනාන්දු අයින් වෙනවා. අද දවල් 12ට ජොන්ස්ටන් ප්‍රනාන්දු ආයේ මහා මාර්ගෙම. ජී.එල්. පීරිස් ඊයේ රාත්‍රියේ 10ට අයින් වෙනවා. අද දවල් 12 වෙනකොට ජී.එල්. පීරිස් ආයේ විදේශෙම. දිනේෂ් ගුණවර්ධන ඊයේ රාත්‍රියේ අයින් වෙනවා. අද 12 වෙනකොට ආයේ අධ්‍යාපන ඇමති එම තනතුරුම. අලි සබ්රි විතරක් ඔන්න ඔය චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. මේ විගඩම්කාරී නාටක නෙමෙයි. මේ ජනතාවගේ විරෝධයේ ස්වභාවය, ජනතාවගේ ඉල්ලීම් පිළිබඳව කිසිම අවබෝධයක් නැති නායකයෙක් බවට පත් වී තිබේ. ඒ විතරක් නෙවෙයි. ඊට පස්ව ඔහු නිවේදනයක් නිකුත් කරන මෙහිම. මේ තිබෙන්නේ මාධ්‍ය නිවේදනයේ 2021 10:48ට අද උදේ නිකුත් කළ නිවේදනය. මේ නිවේදනය මොකද්ද කියන්නේ? මේ නිවේදනයෙන් කියනවා ආර්ථික හා ගෝලීය කාරණා කීපයක් හේතුවෙන් වත්මන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ. ගෝලීය අර්බුදකාරී තත්ත්වය? ඒකද මේ හේතුව? නෑ.
මහ බැංකුව සතුව තිබුණු ඩොලර් විශාල ප්‍රමාණයක්. මා දැක ආර්ථික විශේෂඥයින් කියන ඩොලර් බිලියන 5මාරකට වඩා අධික ප්‍රමාණයක්. නාස්ති කර අපතේරිය කළ මේ පාලකයා. තමන්ගේ ගජ මිතුරන්ට කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරගන්න දුන්නා. මේ රටේ ජාතික නිෂ්පාදන විශාල කොටසක් වෙන කුස්කර්මාන්තේ කඩා වැටීම සඳහා රසායනික පොර නතර කරා. ඒක කොහොද ගෝලී අර්බුද බවට පත් වෙන්නේ. ඒක කොහොද ජාත්‍යන්තර අර්බුද වෙන්නේ. මේ ගෝඨාභය රාජපක්ෂත් ඔහුගේ ත්‍රාඩ කල්ලියත් අද මේ රට පාලනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ත්‍රාඩ කණ්ඩායම. ඒ ත්‍රාඩ කණ්ඩායම පෞගේ අවුරුදු කීපය ඇතුළත රටට ගෙන ලද තීන්දුව තීරණ ගණ ලැබූ ප්‍රතිපත්තිමේ තීරණ තමයි මේකට හේතු වී තිබෙන්නේ. ඒ නිසා අඩුම තරමේ ගෝඨාභය රාජපක්ෂ තාමත් මේ අර්බුදය හටගත්තේ කුමක් නිසාද? මේ අර්බුදය මොන වගේද කියන එක පිළිබඳව හැඟුමක් දැනුමක් නැති බව තමයි මේ නිවේදනයෙන් පෙන්වු කරන්නේ. ඊට පස්සේ ඕක නම ඒ සඳහා කරුණු කීපයක් කියලා. ඒ සඳහා අමාත්‍ය ධූර බාරගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වලට ජනාධිපතිතුමා ඇරයුම් කර සිටි. දැන් මාධ්‍ය නිවේදන වලින් අනිත් පක්ෂවල മന്ത്രിවරුන්ට ආරාධනා කර අමාත්‍ය ධූර ලබා ගන්න. මෙතන මේ අමාත්‍ය ධූර පිළිබඳ ප්‍රශ්නයක්. ගෝඨාභය රාජපක්ෂ කල්පනා කරනවා ඇති. ඔහුගේ ආණ්ඩුව ඇතුලේ ඉන්න කෝකටත් නගුට වඩන කණ්ඩායමක් ඉන්නවා. ඒ ඕන කෙනෙක් අමාත්‍ය ධූර දීලා තාන්න මාන්න දීලා වරප්‍රසාද දීලා පාලනය කරගන්න පුළුවන්. ඒ නිසා ඔහු කල්පනා කරන්නේ නැත්තේ මෙහෙම. අමාත්‍ය ධූර බාර අරගෙන මේට විසඳුම හොයන්න. මොකද මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මේ ඉදිරිපත් කළ තිබෙන යෝජනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන විතරක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂට මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා යුක්ති සහගත අයිතියක් නැහැ මේ වෙලාවේදී. රට හැමතැනම දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත ජනතාව නැගිටලා කියන මොකක්ද? ගෝඨාභයම ඵලයන්. මේකනේ කියන්නේ නේද? මේ රට පාලනය කරන්න ඔයාලට අත්දැකීමක් නැහැ, අයිතියක් නැහැ. බැහැලා ඵලයන් කියලා කෙනෙකුට ගෝඨාභය අපිට ලියුම් ගෙවනවා. ඒ නිසා මෙවැනි ලියුමක් නිකුත් කිරීමටවත් ගෝඨාභය රාජපක්ෂලාට බලයක් නැති බව තේරුම් ගන්න. ඒ වගේ මේ යෝජනා කරන්නේ කුමක්ද? අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න. අමාත්‍ය ධූර බාර ගන්න. මේ අද තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේ ජනතාව අද මුළු දෙමින් එක හඬින් කියලා දෙන්නේ වෙන මොකුත් නෙවෙයි. අද බල කරලා කියන්නේ මොකක්ද නෙවෙයි. මේ ගෝඨාභය රාජපක්ෂත් ඔහුගේ පාලනයත් පළවා හරින්න කියලා. මිරියහන ගෙදර වටලන්නේ තව කාට හරි අමතකමක් දෙන්න කියලා නෙවෙයි. ජනතාව ගිහිල්ලා කාල්ටන් ගෙදර වටලන්නේ තව කාට හරි අමතකමක් දෙන්න කියලා නෙවෙයි. ජනක බණ්ඩාර ගෙදර වටලන්නේ තව කාටවත් ඇමතිකම් දෙන්න කියලා නෙවෙයි. ඒ නිසා මේ යෝජනාවෙන් පවා පෙන්눔 කරන්නේ අන් කවරක්වත් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ මා දැක්කා සමහර පුවරුවල සඳහන් කරලා තිබුණා ඔහුට මානසික ආබාධයක් තියෙනවා. ඇත්තට මේ වගේ යෝජනාවන් සහ ලියවිලි දැක්කම තීරණා ඒක සත්‍යද කියලා. ඒක අපිට සටන් පාටයක් විතරයි කියලා. නැත්තම් මෙවැනි අර්බුදයක් වෙලාවක ජනාධිපතිට ගෙදර යන්න කියනවා. අගමැතිට ගෙදර යන්න කියනවා. හැබැයි ඒ දෙන්න හැර අනිත් අය යවන රැයට ආයේ දවල්ට එයායි පත් කරනවා. මොන විගඩම්කාරී නාටකයක්ද මේ? ගෝඨාභය රාජපක්ෂ තේරුම් ගන්න. මේ නාටකය රඟ දක්වන්න අපේ රටේ පුරවැසියන්නේ. අපේ රටේ පොදු ජනතාවගේ ජීවිතත් එක්ක, අපේ රටේ ආර්ථිකයත් එක්ක. ඒ නිසා මේ පවුලට මෙවැනි විගඩම්කාරී නාටක දියත් කිරීම සඳහා තවත් මේ රටේ පුරවැසියන් ඉඩ ලබා නොදී. ඒ නිසා මේ උස්සන්න කළ තිබෙන අරගලේ මේ ජනතාවගේ නැගිටීම තවත් උස්සන්න කරමින් ඉදිරියට ගෙන යා යුතුයි. මේ පාලකයන් පළවා හැරීම සඳහා. අනතුරු අපි බලමු අන්තර්කාලීන හරි මොනවා හරි නේද? මොකක් හරි අනතුරු අපි බලමු මොකද්ද තියෙන යාන්ත්‍රණේ මොන වගේ යාන්ත්‍රණයක් අපිට ඕනද? වැදගත්ම දේ තමයි මේ රට මේ මුහුණ දී තියෙන අර්බුදයෙන් ගොඩ එන්න බෑ. ජනතාවගේ විශ්වාසය සහිත පාලනයක් ගොඩනැගීමෙන් තොරව. ඒ නිසා මේ පාලකයන් පළවා හරිනවා වගේම ජනතාවට විශ්වාසවන්ත පාලනයක් ගොඩනගා ගැනීම සඳහා අවස්ථාවක් ලබා දී යුතු තිබෙනවා. මේක තමයි අද තිබෙන තත්ත්වය. එහෙම නැතුව මේ විගඩම්කාරී යෝජනා හරහා මේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. ඉල්ලා අස්වීමෙන් විතරක් පිළිතුරු ලැබෙයිද? මා දැක්ක අද අජිත් නිවාඩ් කබ්‍රාල් ඉල්ලා අස්වලා තිබෙනවා. දැන් අජිත් නිවාඩ් කබ්‍රාල් ඉල්ලා අස්වනම සුද්ධවන්තෙත්. ඔහුට මූලික වගකීමක් තිබුණා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අපේ රටේ මූල්‍ය පාලනය කරන්න. ඔහු වගකීම් අත්හැරලා තිබෙනවා. වගකීම් ඉටු කරලා නැහැ. ඔහුට ඒ පිළිබඳ බැඳීමක් නැද්ද? මේ ආර්ථිකය මෙතරම් විපතකටපත් වෙච්ච ඉතාමත් අමනෝන්‍ය තීන්දුව తీරන අරගෙන මෝඩ තීන්දුව తీරන අරගෙන තමන්ගේ ගජමිතුරන්ට වාසිසහගත මුදල් උපයාගත හැකි තීන්දුව తీරන අරගෙන අද නිකන් සුදන වගේ බහැලා යන්න පුළුවන් ද අජිත් නිවාඩ් කබ්‍රාල්ට? එහෙම බහැලා යන්න බෑ. ඔබ දන්නවා අපේ රට කෝටි 8000ක් පාඩු කර හෙජින්නු කඩු දිනුවේදී. මේකේ පියා කවුද? අජිත් නිවාඩ් කබ්‍රාල්. වාර්තාවක් ඉදිරිපත් වුණා 2018 ඉඳන් 2015 දක්වා. බැඳුම් කර මිලදී ගැනීමේදී සිදු වී තිබෙන වංචාව කෝටි 1500ක. ඒ වෙලාව අධිපතිවරයා අජිත් නිවාඩ් කබ්‍රාල් ග්‍රීසිය ඩොලර් මිලියන 52ක් වියදම් තැන්පත් කරලා බැඳුම් කර අරගෙන සතයක්වත් අපිට ලැබුණේ. ඒ අජිත් නිවාඩ් කබ්‍රාල්. ඒ වගේම ඔබ දන්නවා ඇමරිකාවේ අහු වුණා CIA නියෝජිතේ. අද අවුරුදු 12කට හිරේ. ඒ CIA නියෝජිතයට ලංකාව ඇමරිකාවේ ප්‍රවර්ධනය කරන්න කියලා ඩොලර් මිලියන 6.5ක් ලබා දීලා තිබෙනවා. කිසි දෙයක් කරලා නැහැ. ඒ අජිත් නිවාඩ් කබ්‍රාල් කරපු ගනුදෙනු. ඒ විතරක් නෙවෙයි 2008 ඉඳන් 2012 දක්වා සේවක අර්ථසාධක අරමුදලි මහජනයාගේ අපි විශේෂයෙන්ම අපේ මේ සේවක අර්ථසාධක අරමුදල අපේ රටේ පෞද්ගලික අංශ වැඩ කරන ඔබත් දායක වෙලා තියෙන අරමුදලි කෝටි ගණන් නාස්ති කරා තමන්ගේ පෞද්ගලික ව්‍යාපාර ගජමිතුරන්ට කොටස් වෙනද පොලේ සූදු කෙලි. ඒගොල්ලෝ දැන් අයින් වෙලා සුදුන වගේ ඉන්න බෑ. ඒ නිසා මේ පාලකයන් පළවා හරිනවා වගේම අපේ රටේ ජනතාවගේ අද හඬ නැගීම තිබෙන්නේ මෙතෙක් කාලයක් මේ දේශපාලකයන් දෙපැත්තෙන් මාරුවට දීර්ඝ කාලයක් අපේ රට මේ ආර්ථික වශයෙන් වීසෙන්ට පත් කිරීම සඳහා කරන ලද මංකොල්ලයන් හොරකම් ඒවා යලි
අපේ රට පවරා ගන්න ඕන කියන ඉල්ලීමක් තිබෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් ගත්තොත් ගෝඨාභයගේ යෝජනාව මේක විකාර රූපී නාටකයක්. ඒ නාටකයට අපි හවුල් වෙන්නේ නැහැ. ඒ වගේම ජනතාවගේ අද බුරබුරා නැගෙමින් තිබෙන අරගලේ බුරබුරා නැගෙමින් තිබෙන විරෝධයේ කෝපය තිබෙන්නේ ගෝඨාභය ආණ්ඩුවට ගෙදර යන්න කියලා. ඒ නිසා එයයි පළමුව කළ යුතු වන්නේ. ඊළඟ අපි බලමු යම් සාමකාමී තත්ත්වයක් සඳහා යම් යාන්ත්‍රණයක් ඇති කරලා ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ජනතාවට අලුත් ජනවරම සඳහා අවස්ථාවක් ලබා දෙන්න. එසේ නැතුව කිසිසේත්ම මේ ජනාධිපතිවරයා මේ ආණ්ඩුව යටතේ කවර වර්ගයේ හෝ සභාග අන්තර්පාලන කිටිකාලීන නේද සර්වපාක්ෂික ඔය වගේ කිසිවක් තවදුරටත් වළංගු නැහැ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ දැන් තීරුම් ගන්න අපේ රටේ ජනතාව ලක්ෂ සංඛ්‍යාත ජනතාව සෑම නගරයකම සෑම ගමකම සෑම තරාතිරකම පුරවැසියන් පාරට බැලලා කියන්නේ go home ගෝඨා. ඒ වගේම හොරකම් කරපු ධනය අත්පත් කරගන්න. ඒ වගේම මේ දීර්ඝ කාලීන සාපරාධී ආර්ථික ක්‍රියාදාමය වෙනස් කරන්න. අන්න ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන්න අපි අපේ දායකත්වය ලබා දෙන්නත් අපි සූදානම්. ඒ නිසා නැවත කියන්නේ මෙම විගඩම්කාරී යෝජනා ගෝඨාභය රාජපක්ෂ වහාම අකුල ගන්න. මේ වගේම පෙන්눔 කරන්නේ ඔබ සිහිමද ගතියෙන් කටයුතු කරන බව. ඔබ පූර්ව සිහියකින් කටයුතු කරන බව නම් මේ නිවේදන දැකපුවහම පෙන්눔 කරන්නේ නැහැ. සහ ඔබගේ ක්‍රියාකාරීත්වය දැකපුවහම පෙන්눔 කරන්නේ නැහැ. නැවත නැවත කියන ගෝඨාභය ඔබ හැංගිලා දැන් සති කීපයක් ඔබ දකින්නවද? අපි දකින්නේ. ඔව් බංකරයක ඉන්නවද? ඔහු ගුහාගත වෙලා ඉන්නවද? කොහේ ඉන්නවද දන්නේ. ඉතින් රටේ ජනතාවට මුහුණ දෙන්නේ නැති ජනාධිපතිවරේ. රටේ ජනතාව ආමන්ත්‍රණය කරන්නේ ජනාධිපතිවරේ. කොහෙද ඉන්නේ කියලා දන්නේ නැති ජනාධිපතිවරේ. රට පාලනය කරන්න ඕනද? ඒ නිසා ඇත්ත භාවිතාවේදී ඔහු දැන් රටේ ජනතාවගේ වගකීම් කියන භූමිකාවෙන් ඔහු පැනලා ගිහිල්ලා ඉවරයි. ඔහු පළවැය හැරලා ඉවරයි. ඒ නිසා දැන් තිබෙන්නේ උට නීත්‍යානුකූල විවස්ථානුකූල තිබෙන පළවැය හැරීම විතරයි. අන්න ඒ පළවැය හැරීම කළ යුතුයි. ඒ නිසා ඕනෑම යෝජනාවක් ඉදිරිපත් විය හැකි වන්නේ ගෝඨාභය රාජපක්ෂ ඉවත් වීමත් මේ ආණ්ඩුව ඉවත් වීමත් තරම් පමණයි. අපි පළමු කරන්නේ මේගොල්ලෝ අයින් වෙන්න ඕන. ඊට පස්සේ අපි කල්පනා කරමු කොහොමද එතනින් එහා යන්නේ කියලා. ඒ නිසා මේගොල්ලෝ මේ පුටුවල තියාගෙන කෙටි කාලන විසඳුම් හෝ අන්තර්කාලීන යෝජනා හෝ විවිධ අටමගල් ගැන කතා කිරීමෙන් පළක් නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් රයිට් මොකද්ද? ඒගොල්ලෝ අයින් වන්න සූදානම් නම් අත්තරලා යන සූදානම් නම් ඊළඟ අපි සාකච්ඡා කරමු. මොකද්ද එතනින් පස්සේ අපිට තියෙන ක්‍රියාමාර්ග. ඒකට අපි ලෑස්ති. ආණ්ඩුව ඉවරතුනට පස්සේ සාකච්ඡා කරමු කියලා කියන්නේ ඕන් එක්ක නෙවෙයි මේ රට ජනතාවත් එක්ක. මොන වගේ ක්‍රියාදාමයකට ඊට පස්සේ අපිට ඉවර වෙන්න ඕන. ප්‍රධාන සාධකයන් වෙලා සහ මේ පාග්‍රස්තුන සේනාංගයේ කණ්ඩායම වෙලා ලොකුට පෙනීනවා ඊළඟට ඒගොල්ලෝ බලයට එනවා වගේ සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා තියෙනවා මම බාර ගන්න කැමති ජනතාව කියනවනේ කියලා. ඒගොල්ලෝ ඒ වගේ පැත්තකින් එතකොට ඒකට ජනතාවෙත් අනේ ඒගොල්ලෝ මේ අර්බුදයේ නිර්මාපකයන් මිසක්කා මෙහි විසඳුම නෙවෙයි. හරිද? ඒ කණ්ඩායම මේ අර්බුදයේ ඒ කියන්නේ මේ හොරකමට විසඳුමක් දෙයගොල්ලෝ නෑ. අපේ රටේ මහජනගේ දීපල නාස්ති කිරීමට විසඳුමක් දෙයගොල්ලෝ නෑ. අපේ රටේ ආර්ථිකය විනාශ කිරීමට හේතු වුණු ඒගොල්ලෝ ඒකට විසඳුමක්. අපේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කරගන්න ඒගොල්ලෝ විසඳුමක්. අපේ රටේ නීති විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න ඒගොල්ලෝ විසඳුමක්. අපේ රටේ පුරවැසියන්ගේ දරුවන්ගේ අනාගතය තහවුරු කිරීම සඳහා ඒගොල්ලෝ විසඳුමක්. ඒගොල්ලෝ විසඳුමක් නෙවෙයි. ඒගොල්ලෝ මේ අර්බුදේ නිර්මාණකරුවන්. ඒ නිසා අපි හිතනවා ජනතාව මේ පෙළගැසෙමින් එන ක්‍රියාදාම යහපත් ඉතාමත් යහපත් දිශාවකට පරිවර්තනය කරගන්න නම් නේද? වංචාව දූෂණයෙන් තොර වංචනක කරලා දූෂණය කරලා දේපල පවරගන්න අපේ රටේ ජාතික සම්පත් ඉතාම හොඳින් සුරක්ෂිත කරමින් අපේ රටේ අනාගත પરම්පරාවට ඒ ඵල ප්‍රයෝජන අත්පත් කර ගැනීම සඳහා ආර්ථික සැලසුමක් හදන්න නේද? ඉස්සරහට යන ඉතාමත් සැලසුම් සාගත කාර්යක්ෂම ආර්ථික ක්‍රමවේද දක්වන පාලනයක් දක්වා මේක තල්ලු කරගatiයි. එසේ නැතුව ඔය නිකන් නේද? ලාභෙට අර නිකන් කානුව දිග නේද ඔටුන්න ගලවගෙන ඇවිල්ලා සජිත්ගේ ප්‍රේමදාස ගොළුවට වැටෙනකම් වගේ කල්පනා කරන උත්තර මේවට ලැබෙන්නේ නැහැ. දැන් මම කියන්නේ මේක දීර්ඝකාලීන සඳහා පළමු කොට මේගොල්ලෝ අයින් වෙන්නකෝ. ඒගොල්ලෝ අයින් වෙන්න. ඊට පස්සේ අපි බලමු මොකද්ද ඡන්දයක් දක්වා තියෙන යාන්ත්‍රණය මොකද්ද? ඒක අපි වෙනම කතා කරමු. දැන් ප්‍රධාන එක තියෙන්නේ මොකද්ද? දැන් ප්‍රධානම එක තියෙන්නේ මේ පාලනය ඉවත් විය යුතුයි. මේ නායකයා ඉවත් විය යුතුයි. හරි ඔවුන් නියම ප්‍රකාශයක් කරනවා නම් ඊට පස්සේ අපුව වෙන යාන්ත්‍රණයක් ගැන අපිට කල්පනා කරන්න පුළුවන්. කිසිම සූදානමක් නැති බව පේන්නේ ඉලාස්ටි වල කිසිම විදිහක කියන්නේ මම කියන්නේ ජනාධිපතිවරයා අනික් කට්ටිය නම් පුතාලා ඒ කියන්නේ ඒවන් කට්ටිය මේ වෙලාවෙ නැති කරලා ගන්නත් නැහැ. ඔව් මූලික විදිහට ගත්තොත් අයිමේ බව පේන්නේ නැහැ. ඒක මොකද්ද ඊළඟ පියවරක් විදිහට ජනතාව විසින් ගත යුත්තේ මොකද්ද ජෛව යෝජනා කරන්න මොකද්ද? ඔබ මීට මාසයකට කලින් හිතුවද මෙහෙම තත්ත්වයක්? ඔබට හිතුණාද මේ පේන විදිහට නම් කාල්ටන් නම් වටලන්නේ නැති වෙයි කියලා ඉතින් මාසයකට කලින් හිතුවේ? පේන විදිහට නම්
ඇමතුරු ඔක්කොම ওই විදිහට ඉඳී කියලා නේද මීට දවස් දෙක තුනකට කලින් හිතුනේ. පේන විදිහට නම් හදිස් නීතිය දාපුවාම ඇඳිරි නීතිය දාපුවාම ඔක්කොම නේද නිකන් සීරුවෙන් යටපත් වෙයි කියලා නේද ඔබ හිතුවේ. ඒ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? දැන් නෝන් යන්නේ නැහැ කියලා ස්ථාවරයක ඉන්න පුළුවන්. හැබැයි ওই නොහිතපු දේවල්ම තමයි දවස් දෙක තුනක් ඇතුළේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි හැමදාම කියන වගේ දේශපාලන වෙනස්කම් වෙන්නේ පිමි ලෙස. ඒ නිසා දැන් වුන් නිස්තාවරේ ඕන තව ටික වෙලාවකදී වෙනස් කරන්න පුළුවන්. දැන් ඊයේ විරසාර පස්මහත්ය මාසකට ප්‍රකාශ කරන ජනාධිපතිවරයා සතු බලය ඉන්නේ සංවේගයක් බලය පාර්ලිමේන්තුවේ කරන්න කියලා. ඔතනවා ඒ ඔක්කොම කතා කරන්න පුළුවන් නේ මේගොල්ලෝ ඉවත් වීම පමණයි. ඒ අතරමැදි සන්දානයක් අතරමැදි සාකච්ඡාවක් කිසිසේත්ම දැන් අදාළ වෙන්නේ නැහැ. ඒ ඔක්කොම පහුවෙච්ච ඒවා. විධායක ජනාධිපතිවරයා අහෝසි කරන්න 19 නැවත 20 අහෝසි කළ නැවත 19 ගේන්න නේද? ආර්ථික ප්‍රතිසංස්කරණ නැති කරන්න. ඒවා මීට මාස 7-8කට කලින් තිබුණු ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ. දැන් ඒ අවධිය පහු කරලා තිබෙනවා. දැන් තියෙන්නේ මේ පාලන ඉවත් කිරීමේ අවධිය. ඉස්සරහට මහතා දැන් ඔබතුමාගේ පක්ෂයේ අපරාධීනම්ම ඔබතුමාලා කතා කරලා 24ක ජනතා නැගීමක් ජනතා අරගලයක්. ඒ අපි අද දකින්නේ ඒකද? ඔයිදී පාලනය වෙනස් කිරීම සඳහා නව පාලනයක් අත්පත් කර ගැනීම සඳහා නේද රට පුරා විසිරී පැතිරී සිටින ජනතාව එකාවන්ව නැගිටිනවා නම් ඉතින් මේක දේශපාලනයේ නව පිපිටීම. අපි හිතන එක ඉතාමත් හොඳ අවස්ථාවක් මේ රටේ පුරවැසියන්ගේ මේ නැගිටීම දිහා බලන් ඉන්න නේ. මේ නැගිටීමත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ බලය ලබා ගැනීම සඳහා ඉදිරියේදී අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඔව් අපි දිගටම පෞගේ කාලේ පුරාම ඔබට මතක ඇති අපි ජාතික ජන බලවේගයේ ගොඩ නැගවීම බලයක්පත් කර ගැනීම ආරම්භ. මොකද 74 වසරක් මේ රට විනාශයටපත් කරලා තිබෙනවා. අපේ රටේ දේශපාලනයේ වංචාවෙන් දූෂණයෙන් නේද ගහන උතන බවට පත් වී තිබෙනවා. අපේ රටේ ආර්ථිකය පතුල්ටම කඩාවට්ටවා තිබෙනවා. නීතිය ධනෙ තියන අයට එක නීතියක්, ධනෙ නැති අයට එක නීතියක්. බලේ තියන අයට එක නීතියක්, බලේ නැති අයට තව නීතියක්. නීතිය මුළුමනින්ම කඩාවට්ටවා තිබෙනවා. අපේ පරිසර පද්ධතිය ඔබට මතක ඇති අක්කර දහස් ගණන් බහුජාතික සමාගම් වෙත පවරා දෙන්න ලැබුවා. අපේ ඊටාමත් නේද වැදගත් පාරිසරික කලාප මේගොල්ලෝ මේ දේශපාලකයන් මැදි වෙලා පස්ජාවාරමේ වැලිජාවාරමේ දුන්නා. අපිට කරලා තිබෙන ආසය. ඒ විතරක්ද? කෝටි ප්‍රකෝටි ගණන් ඒගොල්ලෝ හොර හම්බ කරගත්තා. මහජනයාගේ ධනෙ ඒගොල්ලන්ගේ ගෙවල් වල කොඩ ගහගත්තා. හරිද? ඒ විතරක් නෙවෙයි. අපේ රටේ ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් අදට අපිට අහිමි වී තිබෙනවා. ඉතින් දීර්ඝ කාලයක් මේ අනුගමනය කළද ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා තමයි අපි දේශපාලනය කළේ අපි අරගල කරේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ අනුගමනය කරමින් තිබෙන අපේ රටේ මේ විනාශයට ගෙනෙන ලද මේ දේශපාලන සංස්කෘතිය මේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීම වෙනුවෙන් බලය ලබා ගන්න පිළිසෙ. එතකොට ඒ සඳහා ඔබතුමාලා දේශපාලන ව්‍යාපාරයක් විදියට සුදුසුකමක් ජනතාවට ඉදිරිපත් කරනවා. සුදුසුකම තමයි අවංකභාවය, අදූෂිතභාවය, මේ රටේ පුරවැසියන්ට සහ මේ රටේ ජනතාවට අසීමිත ලෙස ආදරය කිරීම, මේ රට ගොඩනැගීම සඳහා ධෛර්යය සහ වීරිය තිබීම, ඒ සඳහා ඥානය, අත්දැකීම්, වමනාවන් තිබෙන විශාල කණ්ඩායමක් අපි සතුව තිබීම. ඒ නිසා මා හිතනවා අර කුසලතාවයන්, හැකියාවන්, සුදුසුකම් ඒ හැමෝටම වඩා අපි සතුව තිබෙනවා. නමුත් මේ වාසුදේව මහත්මයාට වෙනස් කරනවා ඔබතුමාලා මේ දේශපාලන අධින්දී බුද්ධිය බිඳුවේ ඉන්නවා කියන කාරණාව දක්වන ඔබතුමා 70 වසර 70 ගැන ඉන්නවා දේශපාලන ඉතිහාසයේ මේ විනාශයේ හේතුව. නමුත් මේක වෙලා තියෙන 48 පස්සේ කියන කාරණාව මේ 70 ගණනින් පස්සේ තමයි කියලා ඔබතුමා කියන්නේ. ඒ නවත් වසර 70 තුළ තමයි මේ විනාශ සිද්ධ වුණා කියන කාරණාව ඔබතුමාවත් කරලා කිව්වා කියලා. නමුත් ඒක නෙමෙයි මේ 70 කාරණාව දෙන්නේ මේ මෑතකදී තමයි සිද්ධ වුණා. ඒක නේ කවදායි නම් වගේ දෙයක් කියන්නේ. මෑතකදී තමයි කියන්නේ. එතුමට වෙලා තියෙන දේශපාලන අලකංචි ගත්තාම එතුමගෙන් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න යන මොකටද? නේද? එතුමා දේශපාලනේ නන්නත්තර වෙලා තියෙන විදිය බලපුවාම දේශපාලන තීන්දුවල වැරදිකම් බලපුවාම එතුමගෙන් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඕනද? ඒ නිසා මම හිතන්නේ කිසි පළක් නැහැ. තවත් අවලංගු දේශපාලන නායකයන් මේ රට ඉදිරිපත් කරන ප්‍රකාශන පිළිබඳව. දැන් ඔබතුමා සඳහන් කරන්නේ මේ කොරාගේ ඉලාස්ට් එකේ ඉතල තමයි ඊළඟ වැඩේ පටන් ගන්න තියෙන්නේ කියලා. අන්න ඒකෙදි ඉන්නේ වැඩ පිළිවෙලදී ජනතාවත් එක්ක කරන ජනතාව පෙරලවත් සූත්‍රෙම ජනතාවයින් මට බාර ගන්න එක බාර ගන්න නැත්නම් සංජයකට එකට යනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තු ඔලුගොඩි මාරු කිරීමකින් හෝ වෙනත් අටවා ගැනීම අටවා ගන්න අටමගල කාණ්ඩුවට අපි කිසිම සම්බන්ධ වෙන්නේ නැහැ. මේ රට වැටී තිබෙන මේ ප්‍රපාතෙන් ගොඩ ගන්න නම් ජනතාවගේ කැමැත්ත, ජනතාවගේ විශ්වාසය,
ජනතාවගේ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් සහිත පාලනයක් ගොඩනගා ගත යුතුයි. ඒක තමයි අපේ අපේක්ෂාව. එහෙම නැතුව මේක අස්සේ කියන්නේ ඒක යන විදිහකින් මම කියන්නේ සාකච්ඡා කරනවා කියලා කියනවනේ. ඒක ඇතුලේ සාකච්ඡා කරන ආකාර දෙකක් එක්කෝනම් කැසු කියන්නේ. ඉල්ලා සිටින නිසා ගිහිල්ලා ඉන්න ආණ්ඩු කරන්න පුළුවන්. නැත්නම් ඡන්දයකට ගිහිල්ලා අපි බලමු. අපි කිසි එකකට ඉක්මන් වෙන්න එපා. ඊයේ තිබුණු තත්ත්වය අද ඊට වඩා වෙනස් වෙනවා. අද තියෙන තත්ත්වය හෙට ඊට වඩා වෙනස් වෙනවා. ඒ නිසා මෙවැනි දේශපාලන බූම රංගවලදී ස්ථාවර නේද අපිට ස්ථාවර අදහසක් තියෙනවා. හැබැයි හෙට දවස ගැන පුරෝකතන කළ අද තීන්දුව ගත යුතු නෑ. අපි ඉන්නේ විශේෂයෙන්ම මේ පාලනය පළවා හැරිය යුතුයි. ඒ වගේම විපක්ෂ නායකවරයා අපිට මේ මුලදී කිව්වා මේ ජනමත විචාරයෙන් කරව තමයි බලය දෙන්නේ නැහැ කියන කාරණා. දැන් මේ වෙන දුන්නත් ගන්නවා කියන මට්ටම උඩ ඉන්නවා. එහෙමද? හොඳයි ඉතින් මේ දේශපාලන සුලියම කරකිලා ගිලා බහින එක තමයි එතුමාට තියෙන ඉරණම. එහෙම නැත්නම් මේ දේශපාලන සුලියෙන් මේ ආර්ථික සුලියෙන් ගොඩීම සඳහා දැක්මක් හෝ වැඩපිළිවෙලක් හෝ උවමනාවක් ඔහුට නැහැ. ඔහුට අත්පත් වෙන ඉරණම මම කියන්නම්. මේ දේශපාලන සුලියම ගිලිලා විය කියන දේශපාලනක ඔහුට අත්පත් වෙන්නේ. ඊයේ ඔබතුමා කිව්වා අමාත්‍යරු ලබ් කළ අමාත්‍යදුර හතරක් මෙයාට කරලා තියෙනවා. ඒක අමාත්‍යදුරයක් කරා අනිත් ඔක්කොම කීතුමා. අපි බැලුම් දෙකේ පොවේ කාලේ හයිවේ කරනවා. නුවර හයිවේ කරන එකේදී චීන කම්පැනි එකක් චීන ඔවුන්ගේ කෙම්බේ විවෘත කරනවා. ඒක තමයි ඊට වඩා වැඩි ගානක් මේක වාර්තාවද. ඒතර ජොන්ස්ටන් කැමතිතුමාට මේක දෙන්නේ නැත්නම් ඒක ආරක්ෂා කරගන්න. අනිවාර්යයි. ඔබ පැහැදිලි කරලා මට වඩා හොඳට. ඉතින් විශේෂයෙන් ගත්තොත් ඔබ දන්නවා අපේ රටේ පහුගිය කාලේ වංචා දූෂණ ප්‍රධානම කඳවුර බවට පත් වී තිබුණේ. ඒ කියන්නේ පහුගිය කාලේ අපි බැලුවොත් 1998 ඉඳන් බැලුවොත් ඒ කියන්නේ මීට අවුරුදු 24ක්. මේ අවුරුදු 24 ඇතුළත ආණ්ඩුවේ ආයෝජන වලින් ආණ්ඩුවේ වියදම් කරන ඉදිකිරීම් වලින් 35ක් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් වැය කරලා තිබෙන්නේ පාරවල් හදන්න. ඒ නිසා මහා ධනස්කන්ධයක් ගොඩ ගහලා තියෙන පාරවල් ASCII. හැබැයි පාරවල් ASCII තියෙන ධනස්කන්ධයට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඒ පාරවල් බාර හිටපු දේශපාලකයන් ගාව. ඒ කිරියැල්ල වෙන්න පුළුවන්. ජොන්ස්ටන් වෙන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ අවසන් වෙනකම්ම 2015 ඉඳන් ඔක දින්නේ නැ කාටවත්. එයා තමයි මහා මාර්ගෙම තියෙන්නේ. හරි එහෙමයි මේවා තියාගත්තේ. ඒ නිසා දැනුත් ලංකාවේ වැඩිම වියදම් ප්‍රමාණයක් දරන්නේ අයවැය ලේඛනී මහා භාණ්ඩාගාරික පාරවල් සඳහා. ඒක තමයි ජොන්ස්ටන් තමයි උන්ට ඉතාමත් විශ්වාසවන්ත දෙපැත්තට විශ්වාසයි. හරිද? ඉතින් විශ්වාසවන්ත කෙනා. ඒ නිසා ඔහුට එවැනි විශාලතම රජයේ වැය බර දරන අමාත්‍ය ධුරය අලි ලබා දීලා තිබෙනවා. අපිට නම් අරුම් පුරුම් දෙයක් නෙවෙයි ඒක. එහෙම තමයි වෙන්නේ ඒක. ඉතින් මාතෘකාවේ අවසාන වශයෙන් නාමවල දැන් යන ලෝක බලතුරක් එක ගත්තම අපිට ඇමරිකානු සාධකයේ හරි චීනී සාධකයේ හරි අපිට මේ කටක කරන්න බෑ. ඒකට ඔබතුමා හිතනවාද දැන් ඔබතුමාලා මොකද ව්‍යාපාරයක් විදියට සමාජවාදී ව්‍යාපාරයක් විදියට මේ බලතුරක නිරත් එක්ක වෙන්න පුළුවන් කියලා. ඔව් ඒක ඔබ හරි. මෙවැනි තත්වයක් ඇතුලේ අපි දන්නා බලවත් රාජ්‍යයන්ට තමන්ගේ දේශපාලන සහ ආර්ථික න්‍යාය පත්‍රයන් තිබෙනවා මේ ඇතුළ ක්‍රියාත්මක කරන්න. ඒක හරිනේ. ඒක මෙවැනි අර්බුදයක් වෙලාවකදීත් තිබෙනවා. එහෙම නැත්නම් සාමකාමී ලෙස ආණ්ඩුව පවත්වාගෙන යන වෙලාවකදීත් තිබෙනවා. හැම වෙලාවම පවතින යථාර්ථය. හැබැයි දැන් අපි ඒ අය පවා මේ පාලකයන් සහ බලවත් රාජ්‍යයන් පවා තීරුම් ගත යුතු කරුණක් තිබෙනවා. ජනතාවගේ නැගිටීම කොච්චර ප්‍රබලද කියන එක. ඒ නිසා අද ගොඩක් රටවල් වල පහුගිය කාලේ අපි දැක්කා. ඒ ගොඩක් දේවල් අධිරාජ්‍යවාදී මැදිහත් වීම හරහා එවැනි බලවත් රාජ්‍යයේ මැදිහත් වීම හරහා ගොඩනැගීම. හැබැයි මේක ඉතා පැහැදිලි. තමන්ගේ වේදනාව, තමන්ගේ කෝපය, තමන්ගේ විරෝධය ප්‍රකාශයටපත් කරන ජන රැලි පිට නගමින් ඉස්සරහට එමින් තිබෙනවා. ඒ නිසා මේක ඇතුළේ කිසිවෙකුට තමන්ගේ බාහිර න්‍යාය පත්‍රන ක්‍රියාත්මක කරගන්න ඉඩක් නැහැ. ඒ නිසා මේක තමයි හොඳම අවස්ථාව. අපේ රටට බලවත් රාජ්‍යයන් විසින් කර තිබෙන අනවශ්‍ය අතපෙවීම සහ අපේ රටේ දේශීය මේ හොර නඩේ විසින් අපේ රට අත්පත් කර තිබෙන විනාශය කියන දෙකින්ම මිදීම සඳහා තිබෙන හොඳම අවස්ථාව මේක. මේ කියන්නේ බුදුපල්ලේ ඒකදී වැඩි. හැබැයි බුදුපල්ල ඵලය ලබා ගත්තට පස්සේ මේ වගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අද මම මේ සමාන කරන්නේ පාකිස්තානයේ අපි දකින්නේ යම්සේ වන් තත්ත්වයක්.
එතකොට මේ තත්ත්වෙට මුහුණ දෙන්නට මොන වගේ වැඩ ඉතින් ඒ හැම රටකම අත්දැකීම් ඒ කියන්නේ සිදුවීම් සිද්ධ වෙන්නේ නිකන් අමතක කරලා යට ගහන්න නෙවෙයි. ලෝකයේ හැම රටකම වෙනසුලාව සිදුවෙච්ච සිදුවීම්, පාකිස්තානයේ සිදුවීම්, ඊට කලින් අපිට අයන්ඩේලාට නිකරංගුවාවේ ඇතිවෙච්ච අත්දැකීම් ඒ පිළිබඳ හොඳ පාඩම් අපිට කියලා දීලා තියෙනවා. නේද? ඒ නිසා අපි මේ හැම එකක්ම පාඩම් හැටියට අපි එකතු කරගන්න ඕන. එතකොට අපිට පුළුවන් වෙයි මේ බියගසින් මිදෙන්න. දැන් ඒව කතා කිරීමෙන් පළක් නැති. හරිද? නේද? දැන් මොකක්ද සිදුවී තිබෙන්නේ? දැන් අගමැතිවරට ගෙදර යන්න බෑ. ජනාධිපතිවරට ගෙදර යන්න බෑ. ඇමතිවරුන්ට ගෙදර යන්න බෑ. ඒ ගෙදර යන්න බැරි ඇමතිවරු ජනාධිපතිවරු IMF ගාවට යන්න හදනවා. මොන විකාරයක්ද? ඒ නිසා මම හිතන්නේ ඒව දැන් ඔක්කොම අවලංගු වෙලා තිබුණා මේ යථාර්ථයේදී. ප්‍රමාදයි. ඔවුන් මේක ඇතුලේ ඕනෑම තරම් විදියට බල් ටික ගහ මේක ඇතුලේ සුඛ විහරණ අරගනිමින් සියල්ල කරමින් ඉඳලා නේද ජනතාවගේ ලොකු පෙරලියක් නැගිටීමක් වෙනකොට අනේ අපි අයිති නෑ කියලා සුදන වෙන්න හදන දරන ප්‍රයෝගයක් වෙයි. ඒ නිසා මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ ප්‍රමාදයි දැන් මේ තීන්දුව තියෙනවා. ඒ නිසා ඒවා කිසිවක් තවදුරටත් ජනතාව විශ්වාස කරන්නේ මේ නාටකයේම කොටස් විතරයි එමෙ ඉල්ලාස්වීම. එයාගේ සීනි පොත වෙලා ගොඩක් කල්. එයා 2015 ජනාධිපති පුටුවේ වාඩි වෙච්ච වෙලාව සීනියක් දැක්කා දෙවෙනි පාර ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේ. හරි ඒ සීනිය දැක්කම මම පාර්ලිමේන්තුවේ මූණට කිව්වා. ඔයාගේ සීනිය කවදාවත් හිටි වෙන්නේ නැහැ කියලා. හරිද? ඒ නිසා මේ කරපු දේ තමයි එයාගේ සීනිය බොඳ වීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එතුමාලා මේ කරන ලද සටකපට කුප්‍රකට දේශපාලන කුමන්ත්‍රණ හේතුවෙන් අපේ රටේ දරුවන්ගේ සීනිය බොඳ කරා. ඒ දරුවන්ගේ සීනිය බොඳ කිරීමටත් මේ මෛත්‍රීපාල වගේ කියන්නේ. උන් මොනතරම් පාවාදීම් කරපු නායකයද මොනතරම් සටකපට නායක මොනතරම් අර කැතපන්නේ මිනිස්සුද මේගොල්ලෝ. මේගොල්ලෝ රටක නායකත්වයට සුදුසු. කැතයිනේ අඩුම තරමේ කුඩා හෘද සාක්ෂියක් තියෙන ඕන මිනිහෙකුට. ඒ සියලු හෘද සාක්ෂි බලය මුදල් තාන්න මාන්නස දිය කර හරි මිනිස්සු මේගොල්ලෝ. ඒ නිසා ඒගොල්ලන්ගේ සීන විතරක් නෙවෙයි නේද? අපේ දරුවන්ගේ සීනත් බොඳ කරපු නායකයෝ. දැන් මේ තවත් එකක් නෑ දැන් පෞද්ගලික කාර්යතු කමිටු අමාත්‍ය ජනසන අමාත්‍යලා කිව්වා අපි නිවුසන් දකින්න ඕනේ අපි අනුමත කරලා දෙනවා කියලා ප්‍රශ්න. ඒක අනිත් කාරණා තමයි මුදල් අමාත්‍යය ඉන්දියාවේ සංචාරකකාරයන් නිවුසන් 4ක් අස්සම් කරනවා. නිවුසන් 4ක් අස්සම් කළා තමයි කැබිනට් එක ගන්න මේක අනුමත කරලා අස්සම් කරලා දෙන්නේ. එතකොට එහෙම සූචකීකරු ඇමති මණ්ඩලයක් ඉන්නවට වඩා සීල පක්ෂ නියෝජනය කරන කැබිනට් අමාත්‍යරු පිරිසක් පිටින් උඩට සාධනිය අපි කියලාත් වයිතන්නේ කිසිසේත්ම නෑ. ඇයි? මේ නායකයා තියාගෙන සාධනීය දේවල් බලාපොරොත්තු වෙනවා. මේ අගමැතිවරු තියන සාධනීය දේවල් බලාපොරොත්තු වෙනවා. ජොන්ස්ටන් අමාත්‍ය මණ්ඩලය තියාගෙන සාධනීය දේවල් බලාපොරොත්තු වෙනවා. මොන විකාරයක්ද? ඒවා කිසිවක් වෙන්නේ නැහැ තවදුරටත්. හරිද? මම ඔබට එකක් ඔබ තේරුම් ගන්න. මේ නැගිටීම පැය 10 12 ලයිට් කපපු නිසා නෙවෙයි. මේ නැගිටීම ගෑස් නැතිවීම නිසාම නෙවෙයි. ආහාර බිල ඉහළ ගියම නිසාම නෙවෙයි. ඒක නිමිත්ත. හැබැයි මේ නැගිටීම් වලට හේතු වෙලා තියෙන පහුගිය කාලේ පුරාවටම ජනතාව පිළිබඳ කිසිදු අල්ප මාත්‍රක හැඟීමක් නැතුව ඔවුන් නිකන් අර ජෝර්ජ් රජුරුවන්ගේ පවුලේ කට්ටිය වගේ තමයි මේ රට පාලනය කරේ. කිසිවක් ඇහුවේ නැහැ. ගොවි ජනතාව පාරට බැලලා කෑ ගහනකොට තමන්ගේ අස්වැන්න මේ යන වගාව දෙන්න කියලා. මොකද්ද ගෝඨාභය කිව්වේ? මට ඕන නම් හමුදාව දාලා වගා කරන්න පුළුවන් කියලා. දැන් දාගන්න කියන්නේ. එහෙම කියන නායක නෙමෙයි. නේද? ඊට ඔබට මතක ඇති. බැසිල් රාජපක්ෂ ඉන්දියාවෙන් ඇවිල්ලා එනකොට මාධ්‍යවේදීන් අහනවා මොකද්ද ප්‍රශ්නයක්? අහනකොට මොකද්ද කියන්නේ? එච්චර දුරදිග හිතන්න එපා. දුරදිග බලන්න එපා. එහෙම නායකයෝ. මේව බලන් ඉඳිද්දි මේ පුරවැසියෝ. මහලේ කමරය කියන කවුද? පොහොට්ටුවේ මහලේ කමරය කියනවා. ගහණ්ඩාවත් ගහනවා, ගැහුවත් ගහනවා කියලා. මෙහෙමනේ හැසිරුනේ. ඒ නිසා මේ ජනතාව යටත් වැසියන් වහලුන් ලෙස හරිද? සලකන මානසිකත්වයක මේ පාලකයා හැසිරුනේ. ජනතාව මේව දරාගෙන හිටියා. මේව බලාගෙන හිටියා. හරිද? මේව දිහා වේදනාව අපි දන්නවා. මේව නිකන් ටීවී යනකොට සතුටු වෙලා ටීවී එක යනකොට සතුටු වෙලා හිටියේ නේ. මේවගෙන කසුකුසු තිබුණා. වේදනාවක් තිබුණා. මේ රට මොකද වෙන්නේ කියලා බලන් හිටියා. මේ ගමන් මගේ අවසන් ප්‍රතිඵලය තමයි මේ. ඒ නිසා මේ පාලකයන් හැසිරුනේ ජනතාව තමගේ යටත් වැසියන් වහල්ලු තමන් කියන ඕන දෙයකට යටත් වෙන ඕනෑම වෙලාවම තමන් ඉස්සරහා මෙද නමස්කාරණ කරන පුරවැසියන් ජීවත් වෙනවා කියලා මනෝභාවයකින්.
හරිද? ඒ නිසා ඕකේ අමාත්‍ය දුර දෙක තුනක් ගත්තා කියලා ওই මිනිස්සු වෙනස් වෙනවා. ඒගොල්ලෝ දේශපාලන සංස්කෘතිය උනත් වෙනස් වෙන්නේ නැහැ. දැන් වෙනස් කළ හැකි වන්නේ මේ පාලකයන් පළව හැරීමෙන් සහ මේ රට නම ආර්ථික සහ දේශපාලන සංස්කෘතිය ගෙනීමේ පාලනය ගොඩනැගීම විතරයි. මොකද වෙන්නේ බලමු අපි ඉස්සරහට. මේක නතර වෙන අරගලයක් නෙවෙයි. මේ පාලකයන් පළව හැරිය යුතුමයි. ඒ පළව හැරීම සඳහා නේද ජනතාවත් එක්ක එකට ඉස්සරහට යන්න අපි ලෑස්ති. නෑ අපි හිතන්නේ මේ තියෙන එක ඇතුලේ කිසිදු අටවා ගැනීමකට ඉඩක් නැහැ. දැන් තිබෙන්නේ මේ පාලන සහ පාලකයන් ලාස් විය යුතුයි. ජනතාවට නව පාලනය සඳහා ජනවරමකට අවස්ථාවක් ලබා දෙන්න. ඔව් ඒකට අපි මොකද්ද හදන්නේ මම කිව්වේ. ඒකට හදන්නේ මොකද්ද කියලා අපි යාන්ත්‍රණයක් ගැන කතා කරමු. එතෙක්. ඔව් නෑ එතෙක් අපි යාන්ත්‍රණයක් හදමු. හැබැයි මේගොල්ලෝ නැති. මේගොල්ලොත් කියන්න බෑනේ ඔබ දන්නවනේ. මා කිව්වේ ඒකනේ. ඒක අපි කතා කරමු කියලා. ඉස්සරළම මේ පාලකයා ආණ්ඩුවේ ලෑස්ති නම් රයිට් අපි දාලා යන්න කියලා. හෙට ඉඳන් අපි සාකච්ඡාව පටන් ගන්න. මොකද්ද කරන්නේ ඉතින්? මම කියනවා ඔයගොල්ලෝ ඒගොල්ලන්ට දාලා යන්න කීමේ ඒගොල්ලන්ට සහායක් දෙනවා කියලා. මොකද ඒගොල්ලන්ට ඕනේ මේක දාලා යන්න අතන. දැන් ප්‍රශ්නේ මේක විසඳන්න පුළුවන්. අන්න හරි. නෑ දාලා යන්න විතරක් නෙවෙයි. දාලා නිකන් නිවිසනසිලි ගෙදර යන්නේ. එහෙම දෙන්න ඕනේ නෑ. මහජනයාගේ හොරකම් කරලද දීපල යලි සියල්ල පවරා ගැනීම සඳහා නීති අනුකූල ක්‍රියාමාර්ග ගත යුතුයි. හරිද? එහෙම ගන්න ඕන විතරක් නෙවෙයි මම කලින් කිව්වා. මහ බැංකුවේ අධිපතිවරයා නිකන් දාලා ගියට බෑ. ඔව් අපේ රටේ මූල්‍ය වෙළඳපොලේ මේ ඇති කරන අර්බුදයට ඔව්වක් කියනවා. ඔහු නිකන් දැන් ගිහිලා ආමම දාලා යනවා කියලා නෝනත් එක තරහ වුණාම ගෙදර යන්න පුළුවන්ද? එහෙම ප්‍රශ්නයක් නෙවෙයි මේක. ඒ නිසා අපි කලින් කතා කරා ඉගෙන. ඒ නිසා අනිවාර්යෙන් හරිද? මේවට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න ඕනේ. සමා දැක්කද එදා ආණ්ඩු ඵලයන් කියන සටන් පාට වලට අතර අමතරව දැන් පුරවැසි ජනතාව කියන්න පටන් ගන්න තියෙනවා. හොරා කාපුව දීපන්. මම දැක සමහර අය බෝඩ් අල්ලගෙන ඉන්නවා. බස් එකෙන් බැස්සට කමක් නැහැ සල්ලි දීලා ඵලයන් කියලා. දැන් මම දැක සමහර අය නේද? අද ජනප්‍රිය කණ්ඩායම අල්ලන් ඉන්නවා. බස් එකෙන් බැස්සට කමක් නැහැ සල්ලි දීලා ඵලයන්. ඒක හරි. නාමල් බැස්සට කමක් නැහැ සල්ලි දීලා ඵලයන්. ඒකයි කියන්නේ. ඒ නිසා මේක වෙන දිශාවකට, ඊටමත් සමාජය යහපත් කරන එක සඳහා වූ දිශාවකට මේක පරිවර්තනය වෙමින් තිබෙනවා. දැන් ඒකවල යන්න කියලා කියනවා. තව කරන වේදේකුත් තියෙනවා කියනවා. මේ දෙක අතර තියෙන කාලය මොකද? අතර තියෙන කාලය තමයි හරිද? සාමාන්‍ය තත්වයක් නිර්මාණය කිරීමෙන් පසුව වහාම ජනවරමට යන්න ඕන. එතනින් එහා මේකට උත්තරයක් නැහැ. ඔබතුමා ඔබතුමාගේ වැඩ පිළිවෙලක් හදලා ඉවරද? ඔව් බොහෝ අනිවාර්යයෙන්. මේ අර්බුදය විසඳාගත හැකි වන්නේ පළමු කොටම ජනතාව විශ්වාස කරන පාලනයක් ගොඩනගීමෙන් පමණයි. ඒ කඩයිම පයින් නැතුව ඉස්සරහට යන්නම බෑ. ඒ ලෝකේ ආර්ථික අර්බුදයක් වෙන්න පුළුවන්, යුද්ධමය අර්බුදයක් වෙන්න පුළුවන්. එවැනි ඇති වෙන ඕනෑම අර්බුදයකදී ඒ රට එතනින් පියමන් කරන්නේ ජනතාව එම පාලකයා සහ පාලනය කරේ විශ්වාසය තහවුරු කර ගැනීම විතරයි. ඒක තමයි ආරම්භක පියවර. මොකද? ඒතර පුරවැසියන් එතට විරාමයක් දෙනවා. ජනතාව අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙන ආණ්ඩුවක් හදාගන්නවා. ඊට පස්සේ ජනතාව මොකද කරන්නේ? ඒ පාලනයේට ඒ ආණ්ඩුවට විරාමයක් දෙනවා. රයිට් අපි ජනවරම දුන්නා ඕගොල්ලන්ට. ඕගොල්ලෝ දැන් මේක කරන්න කියලා විරාමයක් දෙනවා. ඒ වගේම අපේ යෝජනාව තිබෙන්නේ එම පාලකයන් විතරක් නෙවෙයි. එම ජනතාවද සම්බන්ධ වූ ගොඩනැගීමේ ක්‍රියාවලිය තමයි අපි යෝජනා කරන්නේ. මෙච්චර කල අපේ රටේ තිබෙන්නේ පුරවැසිය ගිහිල්ලා පක්ෂයකට කතරයක් ගහනවා. කතරය කළා ආණ්ඩුව රට කරන්න කියන පුරවැසියා ආණ්ඩුවෙන් එළියට වැටෙනවා. අපි යෝජනා කරන්නේ ඡන්ද දෙන ඡන්දදායකයාද රටේ මහජනයාද පාලනයත් එක්ක ඒකාබද්ධව මේ රට වැටී තිබෙන ව්‍යසනයෙන් ගොඩනැගීම සඳහා වූ මාවත. අන්න ඒක තමයි අපේ ප්‍රවේශය. ඊට පස්සේ අපි බලමු ඩොලර් ප්‍රශ්නට උත්තරය නේ. ඒකට අපි තියෙන යෝජනා තිබෙනවා. කොහොමද අපි ආර්ථික ප්‍රශ්න ගොඩනගන්නේ? ක්ෂණික උත්තර මොනවද? මැද කාලේ මොනවද? දික් කාලේ මොනවද? අපි සැලසුම් තිබෙනවා. හැබැයි ඒ කිසිවක් ක්‍රියාත්මක කරන්න බෑ. ජනතාවත් එක්ක සබඳතාවයක්, ජනතාව විශ්වාස කරන, ජනතාවට අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ගොඩනගන පාලනයක් ගොඩනගා ගැනීමකින් තොරව. හරි අවසරයි දැන් මේ වෙන ජනතාව අවදි වෙලා ඉන්නවා මේ රජයේ ගෙදර යනවා වගේම මේ රජයේ ජීවත් වෙච්ච මේ රජයේ තවත් කාක් කට්ටියක් තමයි රජයේ ඉන්න නිලධාරීන්. මේ නිලධාරීන් සම්බන්ධයෙන් මොකක්ද කරන්න තියෙන්නේ? අපේ රටේ පරිපාලන සේවය ඉන්න 2400ක් වගේ. ඉත්තා දිවාරය නොබල වැඩ කරන තමන්ගේ දැනුම, තමන්ගේ කාර්යය මේ රට ගොඩනැගීම සඳහා වැදගත් මෙහෙවරක් කරන්න පුළුවන් නිලධාරීන් ඉන්නවා. හැබැයි 14ක් ඉන්නවා. ඔය දේශපාලන කවයේ ඇතුලේ
මේ රට මේ අර්බුදයට පත් කරන්න හේතු සාධක නිර්මාණය කරපු. ඉතින් දේශපාලකයන්ට සහ ඒගොල්ලන්ට හැඳි දෙකෙන් නෙවෙයි බෙදන්න ඕනේ එක හැඳි. ක්‍රමවේදයක් නැහැ. ඕන මේ පාර්ලිමේන්තුවෙන් හදන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුව තමන්ට බලය ගන්න ව්‍යවස්ථා සම්පාදනය කරපු නායකනේ මේගොල්ලෝ. එනේ තමන්ට බලය ගන්න 20 සංශෝධන සම්මත කරගත්තු මිනිස්සුනේ. තමන්ගේ ආරක්ෂාව. හැබැයි ජනතාවගේ ආරක්ෂාවෙන් හෙටේ සංශෝධනය කරන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරන්න. ඒ නිසා බැහැලා යන්නත් ව්‍යවස්ථා සංශෝධනය කරන්න පුළුවන්. දැන් තියෙන ව්‍යවස්ථාවේ ක්‍රමවේද ජනාධිපතිවරයා ඉල්ලාස් වුණොත් ඊළඟ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති දුරේෂණයක බාර ගන්නවා. මාසයක් විතර ගියාට පසුව මාසිකට පෙර පාර්ලිමේන්තුව අනුමැතිය ලබනවා. ඕකනේ තියෙන්නේ. හැබැයි තියෙන ව්‍යවස්ථාව. හැබැයි ව්‍යවස්ථාවට සංශෝධනය කරන්න පුළුවන්. ජනාධිපතිවරයා ඉල්ලාස් වුවහම මැතිවරණයක් යදවන්න ඕන. ඔච්චරයි. ඉතින් මේ පාර්ලිමේන්තුව තුනෙන් දෙක ඇතුලේ. මොකද ජනාධිපතිවරයාගේ දූර කාලය වැඩි කරගන්න ජනමත විචාරණයක් අවශ්‍යයි. දූර කාලය අඩු කර ගැනීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලන්නේ. ඔබට මතක ඇති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වෙනකොට අවුරුදු 6ක දූර කාලය තිබුණා. 19 සංශෝධනයක අවුරුදු 5 දක්වා අඩු කරා. හැබැයි 5 දක්වා අඩු කරන්න ජනමත විචාරණයක් ඉල්ලුවේ නැහැ. තුනෙන් දෙකෙන් පුළුවන්. ඒ හින්දා රට වෙනුවෙන් ඇත්තම තීරණ ගන්න ඕන. ඒ තීරණ ඒ නීති සම්පාදනය කරන්න මේ පාර්ලිමේන්තුවෙන් ඊට අවශ්‍ය නීති මේ පාර්ලිමේන්තුව හදා ගන්න පුළුවන්. දැන් ඒක උදේ ඉතෝරියා රාජපක්ෂ මහත්මයාගේ මුදල් අමාත්‍යවරයා දීලා අගමැති කරන්න යනවා කියලා ආරම්භ තියෙනවා. ඒක දැක්කට බලනවා තියෙනවා. එහෙම නැති මහ බැංකුව වටේ ලොකු මුර වලල්ලක් දාගන්න ඕන. මම කියන්නේ නැවතත් ඔය විගඩම්කාරින මේ එකම නාටකේ එක කාලෙන් කාලෙට රඟපාපු නළුවෝ ටික. හරිද? ඔබ හිතනවාද ඒ නළුවන්ගෙන් නැවත නේද වෙනස් නාට්‍යයක් රඟපාන්න පුළුවන් වෙයි? හරිද? ඒ ඇරුණකොට ඒ නළුවන්ට මේක ගොඩ ගන්න බෑ. ඒ ඇරුණකොට එක එක නාට්‍යයේ තිර කතා ලියෙ වෙනෝනේ. අගමැති ධූර බාර ගන්නවා කියලා මුදල් ඇමතුරේ බාර ගන්න කියලා සභාග ආණ්ඩුව හදනවා කියලා අන්තර්පාලන ආණ්ඩුව හදනවා කියලා නේද? මොකද්ද ඔය එක එක මේකම නාටකේ එකම නළුව ටිකක් මෙදියත් කරමින් තිබෙන්නේ. මේකෙන් මේ රට මුදව ගන්න ඕන. දැන්වත් මම කියන එකයි. දැන්වත් අපේ රටේ ජනතාව මෙතෙන්ට ඇවිල්ලා මේ අරගලය කරන වෙලාවේ නේද? ජනතාව සූදානම් වෙන්න ඕන. කියන එක ඉතා වැදගත්. නැත්තම් මේ අරගල අපතේ යන්න පුළුවන්. මේ වගේ ශ්‍රමය, කාලය, වැය කිරීම සියල්ල අපතේ යන්න ඉඩ නොදී. අපේ රට බලාපොරොත්තු සහිත පාලනයක් ගොඩනගීම සඳහාම මේ අරගලය අපි ඉස්සරහට ගෙනියන්න ඕන. එහෙනම් බොහොම ස්තුතියි හැම දිනාටම.